උදා වූ වස්සාන සමයේ ඔබ කරන්නා වූ උතුම් පින්කම් සඳහා ඔබට අවශ්‍ය පූජා භාණ්ඩ දැන් එකම තැනකින් තෙනුකී පූජා භාණ්ඩ නිවසින් කරඬු වටාපත් මුතුකුඩ පාත්‍ර මිරිවැඩි සඟල් ඇතුළු සියලු පූජා භාණ්ඩ ලෝකේ ඕනෑම තැනක සිටින දෙස් විදෙස් බෞද්ධ පින්වතුන් වෙනුවෙන් දැන් ඔබේ ළඟටම කතා කරන්න 076 44 541 නැත්නම් තෙනුකී පූජා භාණ්ඩ Facebook පිටුවට පිවිසෙන්න. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ටොක් විත් ඩිලාන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන අද මෙලෙස ඔබ වෙත අරගෙන එන්න සූදානම්. අද වැඩසටහන බොහොම සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙනවා. එම කියන්නට හේතුව අද මේ වැඩසටහන ඔබ වෙනුවෙන් සමීප කරන්නේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන. එහෙමනම් අද වැඩසටහන මෙලෙස ආරම්භ කරන වෙලාවේ මා මුලින්ම සූදානම් වෙන්නේ මගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන අද මෙම වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාළ ඔබත් මමත් සියලු දෙනා වෙනුවෙන් අනුකම්පා කොට මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම කියන්නට අවසර පූජ්‍ය කොත්මලේ කුමාර කශ්‍යප මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව ගෞරව නමස්කාර පූරකව පාද අභිවන්දනයෙන් යුතුව පිළිගන්නට කැමැතියි. ටොක් විත් ඩිලාන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන අද දවසේ මෙලෙස ඉදිරියට අරගෙන යන්නට. මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වැඩසටහනට අපි මාතෘකාවට අද කතා කරන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම මේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනේ නිමිති කරගෙන අපි දන්නවා මේ වස් මාසයේ උදා වෙන්නේ. ඒ පිළිබඳව අපි ටිකක් ගැඹුරට කතා කරන්න සූදානම් වැඩසටහනත් මගදී. ඊට මත්තෙන් මම මුලින්ම සූදානම් වෙන්නේ අද අපේ වැඩසටහන වෙනුවෙන් යොමු කර තිබෙන ගැටලුවකට ඔබ වහන්සේගෙන් පිළිතුරක් ලබා ගන්නට මෙන්න මෙහෙම ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. මගේ 12 හැවිරිදි කුඩා පුතු ඉගෙනීමට දක්ෂයි. හැබැයි මේ දැන් මේ වන විට මේ ඉගෙනීම් කටයුතු වලට කම්මැලි වෙලා කියලා තමයි මේ මවක් සඳහන් කරලා තියෙන්නේ. එසේම මේ ඒ දරුවව උනන්දු කරනකොට මේ දරුවා බොහොම කිපෙනවා, තරහ ගන්නවා, කෝපයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඔවුන් මේ අර හඳහන් බලලා යంత్ర මන්ත්‍ර මේ දේවලුත් කරයි කියලා කියනවා. හැබැයි තාම සුබ තත්ත්වයක් දකින්න පුළුවන් කමක් නැහැ. මේ දරුවා තාමත් අර ඉස්සර හිටපු තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා සඳහන් වෙන්නේ. මගේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මේ දරුවා සඳහා බෞද්ධ මනෝචිකිත්සාව මගින් යම් ප්‍රතිකර්මයක් එහෙම නැත්නම් අර දරුවා හිටපු තැනට අරගෙන එන්න පුළුවන් කමක් තියේවිද කියලා තමයි මගේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තම ඩිලාන් බොහොම වටිනා වැඩසටහනක්. මොකද කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ එයාට තියෙන ලොකුම ගැටලුවක් නේද? ඉතින් ඒ සඳහා ධර්මානුකූලව විසඳුමක් ලබා දෙන්න වේදිකාවක් තනනවා කියන එක පැත්තකින් මහා කුසලයක්. ඉතින් ඒ වෙනුවෙන් ඉස්සෙල්ලම ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ මවගේ ප්‍රශ්නය දිහා බලනකොට ඇත්තටම දැන් දරුවෙක් කියනකොට දැන් 12 හැවිරිදි දරුවෙක් කියන්නේ කුඩා දරුවෙක්. ඉතින් ගොඩක් වෙලාවට ওই වයස තුල ඉන්න ළමයි කොහොමද නඟකාරයි තමයි. පාඩමින් ඈත්වන කාලය ඇත්තටම දෙමව්පියෝ දක්ෂ වන්නට ඕනේ දරුවව හරි පැත්තට ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි දඬුවමින් හරි ගොඩක් වෙලාවට යත් එක ගනුදෙනු කරන විදියෙන් තමයි අපිට යා නිවැරදි පැත්තට ගන්න එක සාර්ථකද අසාර්ථකද කියන එක පිළිබඳව අපිට තීරණය කරන්නට වෙන්නේ. ඒ නිසා ඇත්තටම දැන් බෞද්ධ මනෝචිකිත්සාව පැත්තෙන් අපි කතා කළොත් එහෙම ඒ දරුවා පිළිබඳව අපිට මූලික අධ්‍යයනයක් තියෙන්නට ඕනේ. ඒ දරුවත් එක්ක කතා කරලා දරුවත් එක්ක අදහස් වමාරු කරගන්නට පුළුවන් මට්ටමක් මූලික වශයෙන් තියෙන්නට අවශ්‍යයි. ඒ දරුවට යම් උපදේශයක් ලබා දීමට පෙර. ඉතින් මෙතනදී ඒ අම්මට උපදේශයක් ලබා දෙන්නට අවශ්‍යයි මම හිතන්නේ. මොකද දැන් කොහොමත් ළඟ තියෙන දේ යගේ නැහැනේ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. Tamanට තියෙන දේ යගේ නැහැ. ඉතින් දරුවන්ටත් එහෙම තමයි දෙමව්පියෝ ළඟම ඉන්න අය. ඉතින් ඒ අය අගේ නැහැ. අර කතාවක් තියෙන නිතර පේන කුකුලගේ කරමලක් සුදුයි කියලා නේද? ඒක කොච්චර හොඳ වුණත් ඒකේ අඩුපාඩු සහිතයි ළඟ ඉන්න අයට. ඒ නිසා තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීම බොහොම වැදගත් ඔය වගේ ප්‍රශ්නකදී. ඒ කියන්නේ දැන් ඒ ළමයාට උපදේශයක් ලබා දීම සඳහා තුන්වෙනි පාර්ශවයක් අපි මැදිහත් කරගත යුතුයි. ඉතින් ඒ තුන්වෙනි පාර්ශවයේ මැදිහත් වීමේදී ඒ දරුවට මේ හිංසා පීඩා කරලා ඒ වගේ කරන දෙයක නෙමෙයි.
අපි ගොඩක් වෙලාවට ඉතින් කේන්දර බැලුවා හඳහන් බලන්නට ගියා කියලා ඒ වගේ දේවල් වලින් ඔය වගේ ප්‍රශ්නයකට නිශ්චිත විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන් කමක් ඇත්තටම නැති තරම්. ඒ නිසා අපිට මේ වගේ ප්‍රශ්නකදී සිදු කළ යුතු දේ හැටියට අපි කතා කළොත් ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ තුන්වෙනි පාර්ශවයක් අපි හඳුනා ගන්නට ඕනේ ළමයාගේ අදහස තේරුම් අරගෙන ළමයාගේ පැත්තේ ඉඳලා කතා කරන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයක්. අන්නේ තුන්වෙනි පාර්ශවයේ විසින් තමයි මව කියන දේ අහන තත්ත්වයට ළමයා පත් කළ යුත්තේ. නැතිනම් මව කොච්චර කිව්වත් කියන්න දරුවට ටික ටික තවදුරටත් එපා වෙයි මිසක ඒක කොයි වෙලාවකවත් සාර්ථක දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් දැන් සමහර වෙලාවට පාසලේ ගුරුවරුන්ගෙන් මේ දේ සිදුවිය යුතුයි. එතමිට ගුරුවරුන්ගෙන් සිදුවන්නේ නැතිනම් ඒක වෙනත් පැත්තකින් හෝ සිදුවිය යුතුයි. ඒ නිසා බෞද්ධ මනෝචිකිත්සාව පැත්තෙන් අපි කතා කළොත් එහෙමනම් කතා කරන්න වෙන්නේ අපිට ඉස්සෙල්ලම තුන්වෙනි පාර්ශවයක් විදිහට ওই ප්‍රශ්නෙට කෙනෙක් මැදිහත් විය යුතු වෙනවා. ඊට පස්සේ ඒ දරුවට කරුණු කාරණා පැහැදිලි කර දිය යුතු වෙනවා. ඔහු විසින් කොහොමද හැසිරිය යුත්තේ දෙමව්පියන්වත් ඔහු තැබිය යුත්තේ කොතනද කියන එක පිළිබඳව. හැබැයි ඒක කතා කළ යුත්තේ දරුවගේ පැත්තේ ඉඳලා. දැන් අපි දන්නවා දෙමව්පියෝ ගොඩක් වෙලාවට දරුවන්ට අවවාද උපදෙස් ලබා දෙන්නේ දරුවගේ පැත්තේ ඉඳලා නෙමෙයිනේ. දරුවා ඉන්න මට්ටමට වඩා ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා. එතකොට හැම වෙලාවකදීම මේ දෙක අතර ගොඩ නැගෙන්නේ බොහොම ඒ කියන්නේ දැන් දරුවා දෙමව්පියෝ කියන එක පැත්තකින් තිබුණොත් අදහස් වශයෙන් ගැටීමක් තමයි තියෙන. දරුවගේ අදහස් එකක් අම්මගේ අදහස තවත් එකක්. එතකොට මේ අදහස් දෙක අතර ගැටීමක් තමයි නිකම්ම ඇති වෙන්නේ. එතකොට දැන් මේ ගැටීම සංසිඳවන්නට නම් දරුවගේ පැත්තෙන් මව කෙරෙහි මහ ගෞරවයක් තියෙන්න අවශ්‍යයි. මව පිළිබඳව මහ ගෞරවයක් ගොඩනගෙන්නට ඕනේ. එහෙම නැතිනම් මහ කරුණා මෛත්‍රියක් ගොඩනගෙන්නට ඕනේ අම්මා පිළිබඳව. එතකොට ඒක අම්මා කෙනෙකුට බලෙන් කියලා දෙන්න බෑ. මම හරි වටින කෙනෙක් මට මෙහෙම සලකන්න කියලා ප්‍රායෝගිකව අම්මා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. මවකගේ වටිනාකම දරුවා විසින් තේරුම් ගත යුත්තක්. දරුවා තේරුම් ගන්න නැතිනම් තුන්වෙනි පාර්ශවයක් විසින් ඔහුට තේරුම් කළ දිය යුතු දෙයක්. ඒ වගේම ඔහුගේ අනාගතය සකසා ගන්න කොහොමද කියන එක පිළිබඳව ඔහුට අවබෝධයක් ලබා දිය යුතුයි. ඒ නිසා මම හිතනවා දෙමව්පියෝ විදිහට ඔබට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි අන්න ඊට සුදුසු තුන්වෙනි පාර්ශවයක් ඔබ තෝරාගෙන ඒකත් බොහොම කල්පනාවෙන් තෝරා ගන්නට අවශ්‍යයි. ඒ දරුවට අවවාද ලබා දීම. ඊට පස්සේ කරන්න පුළුවන් දේ තමයි දරුවගේ අදහස තේරුම් ගැනීම. හැම වෙලාවකදීම එකම දේ කියනකොට ඕනම කෙනෙකුට ඒක කරන්න හිතෙන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා අපි දරුවගේ අදහස තේරුම් ගන්නටත් ඕනේ. ඔහුගේ අදහසට යම් කිසි ඉඩකඩක් ලබා දෙන්නටත් අවශ්‍යයි. ඒ වගේම අපි සමහර වෙලාවට අපි තරහ ගිහිල්ලා දෙයක් කියලා කරනවට වඩා ඊටාම ප්‍රායෝගික දේ තමයි ඒ අයට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අපි හැසිරීම කියන දේ. සමහර වෙලාවට ඒ අය තරහමනාපකම් ඇති කරගන්න එක ගැනම එයාට හිතලා කලකිරෙන්න අවස්ථාවක් අපි සලසන්නට ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් යන්නේ අපි ඒකට විරුද්ධව ප්‍රතිචාර දක්වන්නනේ. ළමෙක් තරහ ගිහිල්ලා මොනවා හරි වචනයක් කිව්වොත් හරි මොනවා හරි දෙයක් බඩුවක් පොලේ ගහන්න පුළුවන්. ඒ වගේ දෙයක් නේ සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට දැන් එයා ඒ කරපු දේ පිළිබඳව එයා කලකිරීමක් ඇති කරගන්නේ නැහැ කවදාවත්. අපි ඒකට විරුද්ධව ගිහිල්ලා ගහලා බැනලා ඒ විදිහට කරන්න ගියාම එයා කරපු දේ පිළිබඳව එයා කලකිරීමක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා ඇත්තටම එයා පසුතැවෙන්න ඕනේ එයා කරපු දේ ගැන. දරුවෙක් වුණත් එයා පසුතැවෙන්න ඕනේ එයා ඒ විදිහට හැසිරීම පිළිබඳව. ඒ පසුතැවෙන්න සුදුසු පරිසරය අපි හදන්න ඕනේ. ඒක බැනලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයාට ගහලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සමහර වෙලාවට මවකගේ කාර්යභාරය ළමයන්ට තේරුම් ගන්නට ඉඩ හැරීම තුළ ඒ පසුබිම හදන්නට ඕනේ. ඒ නිසා අපි උත්තර හොයන්නේ බුදුදහම තුළ ඵලයට නෙමෙයිනේ හේතුවටනේ. දරුවා ඒ தත්ත්වයටපත් වෙන්නේ යම්කිසි හේතුවක් නිසා. අපි උත්තර හොයන්නට ඕනේ හේතුවට. ඒ නිසා අපි පිළිතුරු සපයන්නට අවශ්‍ය වෙන්නේ හේතුවට. ඒ නිසා දරුවා තරහ යන එකටවත් පාඩම් නොකරන එකටවත් නෙමෙයි අපි උත්තර හොයන්නට අවශ්‍ය. ඒ දරුවා ඒ தත්ත්වයටපත් වන්නට මූලික වශයෙන්ම හේතු වෙන්නේ ඇයි? ඒ தත්ත්වයටපත් වෙනකොට දෙමව්පියෝ කියන දේ අහන්නේ නැතුව එකත් එක්ක ගැටීමක් ඇති කර ගන්න හේතු වෙන්නේ මොකද්ද කියන එක. ඒ නිසා සමහර වෙලාවට දෙමව්පියන්ගේ තියෙන තරඟකාරී රටාවත් එක්ක ඇතැම් වෙලාවට බලකිරීම තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතැම් වෙලාවකට ඒ දරුවට අනවශ්‍ය විදිහේ වෙන
පීඩාවල් තියෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒක පිළිබඳව බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ දෙමව්පියන් විදිහට. ඒ නිසායි කිව්වේ ළමයාගේ පැත්තෙනුත් අපි පොඩ්ඩක් කල්පනා කරන්නට ඕනේ. එයා කැමති දේවල් මොනවද? අපි යත් එක්ක බොහොම සුහදව කතා කරන්න ඕනේ. සුහදව කතා කරලා එයා අපි හිතමු සෙල්ලම් කරනවා නම් අපි හිතමු අද කාලේ වැඩිපුරම කරන්නේ වීඩියෝ ගේම් වගේ දේවල් ප්ලේ කරන එකනේ. අපි හිතමු දැන් අපි ඒක එපා කියලා එයාට සීමා දානවට වඩා දකින්න වෙලාවට බනිනවට වඩා අපි යාට තේරුම් ගන්න අරින්න ඕනේ මේ දේ තුලින් යහපතක් වෙන්නේ නැහැ කියන එකත්. කමක් නැහැ ওই දේ ඔයා සතුටු වෙන්න කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই දේ විතරක් නෙමෙයි. ඔයා මේ කාලය ඇතුළත ඕක කරන්න. මේ කාලය ඇතුළත අපි පාඩම් කරමු. එතකොට ඒක අම්මලත් එක්ක අර කරන්න කියලා අන දීලා ඒක තියනවට වඩා අපි මෙහෙම කරමු කියන පොදු සංකල්පය ඇතුළට ගිහිල්ලා ඒ මවට පුළුවන් නම් ඒ දරුවත් එක්ක යම් givisumකට යන්න. එතකොට ඒ සාමූහික ප්‍රයත්නයක් මේ පවුලක් විදිහට අම්මා සහ දරුවා අතර තියෙන සාමූහික givisumක් ඒක දෙන්න අතර තියෙන. ඒ නිසා අන්න ඒ විදිහට හොඳ පැත්තෙන් කල්පනා කරලා ක්‍රමානුකූලව ඒ දරුවා තමන්ගේ අදහසට නතු කරගන්න. අපි මෙහෙම පාඩම් කරමු. අපි මේ විදිහට කරමු. මේ වෙලාවට සෙල්ලම් කරමු. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා මේ දේ කරන්න. එතකොට එයාගේ අදහසට ඉඩ කඩක් දීලා එයාගේ පාඩම් අතහැරෙන්නේ නැති වෙන්න දෙයක් දීලා අපි මේ විදිහට කරන්න ඕනේ. එතකොට ඒ දේ තුලින් තමයි අපිට ළමයාව ටිකෙන් ටික අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්කම තියෙන. එයාට පේනවා මේ ඉඩ ලැබෙන සැරේට අම්මා බනින එක නෙමෙයි කරන්නේ. සෙල්ලම් කරනවා දැක්කොත් බනින එක නෙමෙයි කරන්නේ. නෑ මගේ අදහසටත් එතන ඉඩක් තියෙනවා. අපි දෙන්නට කතා කරලා දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් එතකොට අපිට ඉක්මවා යන්නේ නැහැ. වචනේ ඉක්මවා යන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ සේනාසනේ අපි හිතමු පොඩි හම්දුරුවෝ ඉන්නවා කියලා. දැන් බොහොම තරුණ වයසට එන අය හිටියත් අපි මම කවදාවත් ඒ අයට කියන්නේ නැහැ ඔයගොල්ලෝ රැට කන්න එපා කියලා. මම කියලා තියෙන එකම එක දෙයයි බඩගිනි නම් ඕන වෙලාවක ගිහිල්ලා කන්න. හැබැයි කාලා සද්ද නැතු ඉන්න එපා. දැන් සීලයක් ශික්ෂාපදයක් කැඩෙනවනේ. ඒ ශික්ෂාපදේ කැඩුනාම ඒකට අපි ප්‍රතිකර්ම සපයන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය ප්‍රතිකර්මය අපි සපයලා අපව සීලයේ පැත්තෙන් පිරිසිදු වෙමු. ඒ නිසා ඔයගොල්ලොන්ට බඩගිනි නම් කන්න ඕනේ නම් හොරෙන් කන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා කන්න. කාලා ඇවිල්ලා කියලා අපි ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ටික කරලා අපව සීලයේ පිරිසිදු කරගමු. එතකොට එහෙම කියලා තියෙනකොට ඒගොල්ලොන්ට විවෘත අවකාශයක් දීලා තියෙනවා. හැබැයි මේ වෙනකන් ඉන්න පොඩි කෙනෙක් කවදාවත් ගිහිල්ලා කැවිලි කබඩ් එකෙන් තනියෙන් කැවිලි අරගෙන කාලා නැහැ හවස් එකටවත් කොයි වෙලාවකවත්. එතකොට දැන් නීතිය දාලා නෙමෙයි තියෙන්නේ. ඕන වෙලාවක දොරවල් ඇරලා තියෙනවා ඕන වෙලාව. හැබැයි කවුරුත් කන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ සාමූහික givisumක් නේ. දැන් අපි අතර තියෙන අවබෝධතා givisumක් තියෙන අපි අතර. මොකද්ද තියෙන අවබෝධතා givisum? හරි ඕන වෙලාවක කන්න කියලා තියෙනවා. නීති දාලා නැහැ, එපා කියලා නැහැ, හිර කරලා නැහැ. කෑවොත් මට ගිහිල්ලා කතා කරලා මේක විසඳ ගන්න පුළුවන්. එතකොට අන්න ඒකත් එක්ක ඒගොල්ලෝ ඒක කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට අපිට යම්කිසි කැපකිරීමක් ඒකත් එක්ක කරලා අපිට යම්කිසි අදහස් වශයෙන් යත් එක්ක එකතු වෙලා ඒ ගමන යන තැනකටපත් කරගන්න පුළුවන්. ඔන්න ඔය දෙපැත්තෙන්. ඒ කියන්නේ පළවෙනි කාරණාව හැටියට කියේ තුන්වෙනි පාර්ශවයක් විසින් ළමයාගේ අදහස් විමසමින් යත් එක්ක කතා කරලා එයාට යම්කිසි උපදේශනයක් පවත්වාගෙන යෑම. දෙවෙනි කාරණාව තමයි මව දරුවා පිළිබඳව තේරුම් අරගෙන එයත් එක්ක යම් අවබෝධතා givisumක් ඇති කරගෙන එයත් එක්ක කටයුතු කරගෙන යෑම. මම හිතනවා ඒ ක්‍රමවේදයට අපිට පුළුවන්කම තියෙනවා ওই ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරක් සපය ගන්න. දැන් මේ ඔබ වහන්සේ මේ කියපු කාරණාව ඇතුලේ මේ යම් දෙයක් කියුණා මේ පාසල් දරුවන්ට විශේෂයෙන්ම මේ පාසල තුල බෞද්ධ මනෝචිකිත්සාවක් සිදු කරන්න එහෙම නැත්නම් එවැනි දරුවෙකුට අපි දන්නවා පාසල තුල පන්ති කාමරයේ දරුවන් 40ක් ඉන්නවා නම් සමහරට 40 දෙනා 40 ආකාරයක් වෙන්න පුළුවන්. එතකොට මේ මෙවැනි අවශ්‍යතා තියෙන දරුවෝ විශේෂයෙන්ම සමහරවිට හොඳට වැඩ කරගෙන ඇවිල්ලා යම් වයස් සීමාවන් වලදී දරුවන්ගේ වැඩ කටයුතු කඩාකප්පල් කරගන්න අවස්ථාවල් තිබෙනවා. මේ මම හිතන්නේ ගෙදර ඉන්න මවටත් වඩා පියාටත් වඩා මේ දරුවා ගැන මේ පාසලේ පන්තියේ ඉන්න ගුරුතුමිය හෝ ගුරුතුමා අඳුන ගන්නවා. මේ පාසල ඇතුළට මෙවැනි විෂයක් හෝ එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය තුළින් මේ දරුවන්ට මනෝචිකිත්සාවක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද මගේ ස්වාමීන් වහන්සේ? නැත්නම් මේක ඊටාම මේ වැදගත් වැඩපිළිවෙලක්. මොකද දැන් අපේ රටේ මේ මනෝචිකිත්සාව කියන එක බොහොම අඩුයි ඇත්තටම. ඒ කියන්නේ අපි දන්නවා විදේශ රටවල් වල දරුවෝ සහ ඒ දරුවොත් එක්ක අපි කතා කරනකොට ඒ දරුවෝ ලබන අධ්‍යාපනය සහ ඒ ළමයින්ට එන මානසික ප්‍රශ්නවලට විසඳුම් ගන්න තියෙන ඉඩකඩ දිහා බලනකොට අපේ රටේ ඊටාම අඩුයි ඒ తත්වය. ඊටාම අඩුයි කියන්නේ නැති තරම්.
ඒ රටවල් වල දැන් සාමාන්‍යයෙන් ඕනම ළමයෙකුට දරුවෙකුට මානසික ප්‍රශ්නයක් ඇති වුණොත් කතා කරන්න තැනක් තියෙනවා. එතකොට සමහරට දෙමව්පියන්ට කිව්වේ නැතත් කියන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ ළමයින්ට විශ්වාස කරලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන නිසා ඒගොල්ලෝ අර මානසිකව ඇති කරගන්න පීඩණයෙන් පීඩා විඳින්නේ නැහැ. ඉතින් ඒ தત્ත්වය ගොඩනගන්න පුළුවන් හොඳම තැන තමයි පාසල කියලා කියන්නේ. ඉතින් පාසලේ ඉන්න ගුරුවරුන්ට මේ தત્ත්වය බොහොම සාර්ථකව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ප්‍රායෝගික ගැටලුවකට තියෙන්නේ ওই தત્ත්වයේ පොදු සන්දර්භයක් විදිහට අපි හදන්න ගියාට පස්සේ අපේ රටේ හැම එකකටම ඊට පස්සේ ගාව ගන්න ආගමික පසුබිම් ඔය දේවල් තමයි ගාව ගන්න පටන් ගන්න. ඒ නිසා ඒක යම් කිසි ගැටලුවක් තියෙනවා. නමුත් ඇත්තටම බුදුදහම තුල කෙනෙකුගේ හිත හදන්න කතා කරන පැත්ත ඊටාම වැදගත් වෙනවා. මොකද බුදුදහම කියලා කියන්නේ මනෝකේන්ද්‍රීය දහමක්. ඒ නිසා හදාගත්ත හිත තරම් සුව එළවන තවත් දෙයක් නැහැ කියලානේ අපි කතා කරන්නේ. ඒ නිසා චිත්තං දන්තං සුඛවහං දමනය කරන ලද සිත තමයි සැප එළවන්නේ. ඉතින් දැන් හිත දමනය කරගන්න දැනෙන්නේ නැති නිසා තමයි දරුවෝ මේ පැත්තෙන් ඇති වෙන පීඩනය පිට කරගන්න විවිධ පැති හොයන්නේ. මත්ද්‍රව්‍ය භාවිතය අපි පහුගිය කාලය තුල විශාලව කතා කරනවා. එතකොට අපි හිතන්නේ ඇයි මත්ද්‍රව්‍ය භාවිතයට ළමයි පෙළඹෙන්නේ කියලා. ඒ පෙළඹෙන්නේ ළමයින්ට ඇතිවන පීඩනය පිට කරගන්න එක පැත්තක් තමයි ඒ දරුවෝ හොයාගෙන යන්නේ මේ පැත්තේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මත්ද්‍රව්‍ය නතර කරන්න බලනවා. අපි හැබැයි ළමයාගේ තියෙන ඔළුවට දෙන පීඩනය නැති කරන පැත්ත ගැන අපි කල්පනා කරන්නේ නැහැ. නමුත් අපිට බුදුදහම තුළ හොඳට මේ ක්‍රමෝපායන් තියෙනවා. කෙනෙකුගේ හිත හදන්නේ කොහොමද? හිත සැනසීමක් ඇති කරගන්නේ කොහොමද? සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොහොමද මිනිස්සෙක් කියන එක. ඒ නිසා දැන් සමහර වෙලාවට මේ විදේශගත දරුවන් පවා අපිට කතා කරලා ඔවුන්ට ඇතිවෙන මානසික තත්ත්වයන් වලදී සමහර වෙලාවට විභාගයක් කිට්ටු වෙනකොට ඒ අයට ඇතිවෙන මානසික පීඩාවක් ඇති වෙනකොට කතා කරලා ඒකට ඔවුන් කොහොමද ලෑස්ති වෙන්නේ? කොහොමද මානසිකව ඊට සූදානම් වෙන්නේ? කොහොමද මනස සැහැල්ලු කරගන්නේ? මේ පිළිබඳව උපදෙස් ගන්නවා. එතකොට අපිට පේනවා මේකේ අවශ්‍යතාවය කොච්චර තියෙනවද කියන එක. නිසා මම හිතනවා අපේ රටේ ළමයින්ට අපි මේක හඳුන්වා දෙන්නට ඕනේ. ඒකේ වැඩිපුරම වැඩ කොටසක් කරන්නට පුළුවන් පිරිස තමයි ගුරුවරු කියලා කියන්නේ. එතකොට මේ ගුරුවරුන්ට පුළුවන්කම තියෙනවා. මොකද ඒ අය තරම් ළමයින්ව ළඟින් ඉඳලා අධ්‍යයනය කරන පිරිසක් වෙන ඇත්තේ නැහැ. ඇතැම් විට දෙමව්පියන්ටත් වැඩි අධ්‍යයනය කරන්න හොඳ අවකාශයක් සැලසෙනවා. මොකද ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් ඉන්න නිසා. එතකොට කෙනෙකුගේ අදහස වෙනස් වෙනකොට ඔහුගේ රටාව සාමාන්‍යයෙන් ආපු රටාව වෙනස් වෙනකොටම ගුරුවරුන්ට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දරුවට මොකක් හරි කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එතකොට අන්න ඒකත් එක්ක කිට්ටු වෙලා කතා බහ කරන්න පුළුවන් නම් ඒ දරුවා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් නම් සහ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නට ඕනේ කොහොමද කෙනෙකුගේ මනසක් අපි හඳුනාගෙන ඒ මනසට ප්‍රතිකර්ම සපයන්නේ බුදුදහම තුල කියලා. නිසා මම හිතනවා පටන් ගන්නවා නම් හොඳ ආරම්භයක් තමයි ගුරුවරුන්ට බුදුදහම ආශ්‍රයෙන් කොහොමද හිත හදන්න කියන එක ගැන ඉස්සෙල්ලා පාඨමාලාව තුල ඉඩකඩක් වෙන් කිරීම. අන්න ඊට පස්සේ පුළුවන් ඒක නිවැරදිව අරගෙන යන්න. බොහොම වැදගත් යෝජනාවක්. මම හිතන්නේ මෙවැනි අවස්ථාවක් අපේ රට තුළ නිර්මාණය කරන්න පුළුවන් නම් අපේ දරුවන්ගෙන් අප බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් මේ අනාගතයේ බවට පත් වෙන්නේ මේ රටේ දරුවෝ ඔවුන්ගේ අධ්‍යාපනය. එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙවි හෙට දවසේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම බොහොම අර උගත් මිනිසෙක් මෙන්ම බුද්ධිමත් මිනිසෙක් බිහි කරන්නට මේ වටපිටාවක් බවට පත් වේවි. අද ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ මේ ගෙන එන සසරට නැවතුමක් වැඩසටහන ඇසලපුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිදු කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද දායකත්වයේ ලබාගෙන තිබෙනවා එංගලන්තයේ පදිංචි වජිරා චාන්දනී මහත්මිය තමයි අද දවසේදී බැතිබර දායකත්වයේ ලබාගෙන තිබෙන්නේ. ඇයගේ ප්‍රාර්ථනාව අරමුණ බවට පත් වෙන්නේ මෙම ධර්ම දාණයෙන් එතුමියගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයක නිවන් දකින්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ජූලි මාසේ 15 වෙනිදා දිලිනි හෙට්ටි ආරච්චිගේ දිනේගේ උපන් දිනයට සුබ පැතුම් එකතු කරන්නට ඒ වගේම ඇයටත් මේ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම මේ කටයුත්ත දකින විඳින ඔබ සියලු දෙනාටත් ඊටාම ඉක්මනින් ධර්මය අවබෝධ වී නිවන් මඟට යන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි එංගලන්තයේ පදිංචිව අපේ මේ වැඩසටහන වෙනුවෙන් අද දවසේ දායකත්වයේ ලබාගෙන තිබෙන වජිරා චාන්දනී මහත්මියගේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඉතින් එතුමියගේ ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මීළඟ ගැටලුවට යන්නයි සූදානම් වෙන්නේ. ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ ඔබට සුපුරුදු දුරකථන අංකය 0704 804 704 මේ අංකයේ WhatsApp අංකයට හරහා ඔබට පුළුවන්කම තිබෙනවා ඔබට තිබෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න ධාර්මික ගැටලු. ඒ වගේම
අපට පුළුවන්කම තිබෙනවා සසරට නැවතුමක් වැඩසටහන සඳහා දායකත්වය ලබා ගැනීමටත් මෙම දුරකථන අංකයට කතා කරන්නට. එහෙමනම් මේ ඊළඟට මට මේ දුරකථන අංකයට ලැබුණු තවත් ගැටලුවක් මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙම කාරණාවක් තමයි ස්වාමින් වහන්සේ අහලා තියෙන්නේ. මේ අහන කෙනා ලියලා තියෙන විදිහට අපි සමාධිමත් හිතක් ඇති කරලා විදර්ශනා කිරීමේ අරමුණින් මෛත්‍රී භාවනාව වඩන විට සාමාන්‍යයෙන් පසකට වී ඉඳගෙන භාවනා කිරීමට අමතරව එදිනෙදා වැඩ කරන විටත් මෛත්‍රී භාවනාව මානසිකාර්ය කරන්න පුළුවන් වගේ දැනෙනවා. එහෙම මානසිකාර්ය කරන්න පුළුවන්ද? ඒක සමාධිමත් සිතක් ඇති කරගන්න උදව් වෙනවාද කියන කාරණාව තමයි මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්න යොමු කරමින් අහලා තියෙන මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් ඇත්තෙම අපි භාවනා කරනකොට අපි භාවනාව කොහොමත් කොටස් දෙකක් හැටියට අපි බෙදා ගන්නවා සබ්බත්තික භාවනා සහ පාරිහාරීය භාවනා කියලා. එහෙනම් අපිට කාය විවේකයේ ලැබිලා තියෙනකොට අපි ඒ සෑම තැනකදීම කරන එක භාවනාවක් තියෙනවා. එතකොට ඒක තමයි අපේ නිශ්චිත කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. එතකොට ඒක අපිට කාය විවේකයේ ලැබුණාම ඉඳගෙන භාවනා කරනකොට හෝ ඒ යම් බොහෝ චිත්ත ඒකාග්‍රතාවයේ වැඩෙන කර්මස්ථානයක් ඒ සඳහා තෝරගෙන ඒක වඩනවා. ඒ වගේම අපිට තියෙන එදිනෙදා කටයුතු කරනකොට අපි සිහි පවත්වා ගැනීම. අන්න ඒකටත් අපිට එක කර්මස්ථානයක් තියාගන්නට අවශ්‍යයි. මම හිතනවා මේ මෛත්‍රී භාවනාව පුළුවන් නම් ඒක දිගටම වඩන්න. මේ මෛත්‍රී සිතුවිල්ල අනික් වෙලාවල් වලටත් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක තමයි ඊටාම වැදගත් දේ බවට පත් වෙන්නේ. ඒක අනිවාර්යයෙන් මේ සෑම අවස්ථාවකම හිත ඒ කර්මස්ථානය ඔස්සේ අරගෙන යන්න ඕනේ. ගොඩක් දෙනකොට භාවනා කරනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අර ඉඳගෙන එක තැනකට වෙලා භාවනා කරලා විදර්ශනාව වඩලා ආපහු නැගිටලා ආපහු ගියාට පස්සේ අර දැන් ඉඳගෙන හිතනවා පංච උපාදානස්කන්ධය ගැන කල්පනා කරනවා අනිත්‍යයි කියලා හිතනවා දුකයි අනාත්මයි කියලා කල්පනා කරනවා මේ විදිහට කල්පනා කරලා ආපහු ගිහිල්ලා ඉවරලා වැටෙන්නේ කොහෙටද අර දේවල් ආත්ම කරගත්ත තියනවාමයි කියලා හිතාගත්ත නිත්‍ය සංකල්පනා තමයි අසුරු කරගෙන ඉන්න පටන් ගන්න. එතකොට ඔන්න ආපහු රාග වශයෙන් හැසිරෙනවා ද්වේෂ වශයෙන් හැසිරෙනවා මෙන්න මේ යන తত্ত্বය අපි වෙනස් කරගන්නට ඕනේ. දැන් ඉඳගෙන කරන භාවනාව විතරක් නෙමෙයි භාවනාව බවට පත් වෙන්නේ. කොටිම කියනවා නම් භාවනාව ජීවිතයේ බවට පත් වෙන්න ඕනේ අපේ. දවසක් මම ඉන්නකොට සේනාසනේ ගල්තලාවට ඉලා මෙතන යටින් යනවා හාමුදුරු ටිකක් කොහොම ඉක්මනට මම ඇහුවා කොහෙද වඩින්නේ කියලා. එතකොට කියනවා මේ ඉක්මනට යනවා පැම්පහසු වෙන්න පැම්පහසු වෙලා භාවනාවට යන්න තියෙනවා බොහොම ඉක්මනට කියලා. ඊට පස්සේ මම කිව්වා ඉතින් යනකොටත් භාවනාවෙන් යන්න පැම්පහසු වෙනකොටත් ඒක භාවනාවෙන් පැම්පහසු වෙන්න ගිහිල්ලත් භාවනා කරන්න. එතකොට ඒක භාවනාවනේ. එතකොට හැමතැනම භාවනාව වෙලා තියෙනවා කියලා. ඒක තමයි ප්‍රායෝගිකව අපේ ජීවිතයේ භාවනාවක් වෙන්න ඕනේ. එතකොට අපි එදිනෙදා වැඩ කටයුතු කරනකොට අපි දක්ෂ වෙන්නට ඕනේ අපිට හිත තියාගන්න පුළුවන් මෛත්‍රී කර්මස්ථානය හෝ වෙන්න පුළුවන් කෙනෙකුට බුද්ධානුස්සතිය වෙන්න පුළුවන් ඒ කමඨහනක තමන්ගේ හිත වැඩෙන කර්මස්ථානයක නිරන්තරවම හිත පවත්වාගෙන ඉන්න. එතකොට මොකද වෙන්නේ? අර ඉඳගෙන ඉඳලා දැඩිව අපි හිත එකඟ කරගත්ත හිත අපිට පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණම පවත්වාගෙන යන්න ඊළඟට ආවහු ඉඳ ගන්න තැන දක්වා. නැත්තම් වෙන්නේ මොකද්ද? ඉඳගෙන භාවනා කරලා ආය ලෝකෙට වැටිලා ඔක්කොම විනාශයි ආපහු ඉඳ ගන්න වෙලාව වෙනකොට ආය මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. හැමදාම කරන්නේ අපි මේ මුල ඉඳලා පටන් ගන්න එක තමයි. අර කතාවට කියන්නේ හොද මඩේ දානවා කියලා. ඔය දේ තමයි අපි හිත වඩනකොට ගොඩක් වෙලාවට කරන්නේ. ඒ නිසා ඒක වළක්ව ගන්න නම් ඔය කරන ක්‍රමේ නිවැරදි. අපිට මේ මෛත්‍රී භාවනාව අනික් අවස්ථාවල වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම මේක පවත්වාගෙන යන්න දිගටම. ඒක නිරන්තරයෙන්ම පාවිච්චි කරන්න. එතකොට ඒක චිත්ත සමාධියට අනිවාර්යයෙන්ම හේතු වෙන දෙයක්. ඒකාන්තයෙන්ම ඒක පහසුවක්ම වෙනවා අපේ හිත එකඟ කරගන්න සහ එකඟකම පවත්වා ගන්න. ඒක තමයි එතනදී ප්‍රධානම. මොකද හිත එකඟ වෙන්නත් ඕනේ. එකඟ වෙන හිත එකඟතාවයේ පවත්වාගෙන යන්නත් ඕනේ. ඒක අකුසල විතර්කවල හිත සැරිසරන්න ගත්තොත් ඒක කරන්න බෑ. ඒ නිසා ඒ කුසල මනසිකාරයේ තුලම හිත පවත්වා ගන්නට ඒ ක්‍රමය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඒක උපකාර කරගන්න. බොහොම මේ වටින පිළිතුරක් බවට පත් වුණා. මොකද ඇතැම් වෙලාවකට අපි හිතනවා අපි ඒ ඉන්න ඉරියව්වෙන්ම ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා. නමුත් අපි මනස එක තැනකට අරගෙන අපිට කුසලයේ වඩන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපිට මනස එහෙම දුවන්නේ නැතුව යම් වෙනත් ඉරියව්වක ඉඳන් උනත් මේ භාවනාව කියන කාර්ය විශේෂයෙන් වහන්සේ පැවසූ විදිහට අර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරන අවස්ථාවේ පවා සිහියෙන් ඒ මනස එක තැන තියාගෙන මේ එහෙමත් භාවනාව කියන කාරණාව ගිහි පුද්ගලයන්ට පවා උපයෝගී කරගන්න පුළුවන්කම තිබෙනවා කියන කාරණාව.
ඒත් එක්කම මගේ ස්වාමීන් වහන්සේ තවත් අපිට ලැබුණු ප්‍රශ්නයක් තිබෙනවා. මට ලැබුණු ප්‍රශ්නයක් මෙහි සඳහන් වෙලා තියෙනවා. මේ පුතෙක් මේ කාරණාව සඳහන් කරන්නේ Tamanගේ මවට ධන හිසේ සල්ලි කර්මයක් කරලා තියෙන්නේ. එයාට බිම ඉඳ ගන්න බෑ. එයාට නිවසේ සිල් ගන්න පුළුවන් විදිහක් තියෙනවද? උච්චාසයන මහාසයන සීලේ රකින්න gedara තියෙන සාමාන්‍ය ප්ලාස්ටික් පුටුවක ඉඳ ගැනීම කොහොමද බලපාන්නේ? රෝගී තත්ත්වය නිසා තමයි මෙහෙම අහලා තියෙන්නේ. ඒ වගේම දවසම සිල් සමාදන් වීම අපහසු නම් පැය 12ක්වත් සිල් ගැනීම මගින් විකාල භෝජන සීලේ පදේ රැකෙන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ පැය 12කින් පස්සේ ආයේ ආහාර අනුභව කළොත් එහෙම මේ විකාල භෝජන සීලය කැඩෙයිද කියලා අහන්නේ මගේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම මේ උච්චාසයන ශික්ෂාපදේ ගැන අපි කතා කළොත් පමණට වඩා උස්සාසනයි කියනකොට ඒක දැන් අපි ඉඳගත්තාම යම් ආසනයක කකුල් දෙක බිම ගෑවෙන්නේ නැත්තම් එතකොට ඒ ආසනය තමයි එතනදී අදහස් කරන්නේ. ඒ නිසා අපි දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන ඕනෑම පුටුවක් හදනකොට අපි හදන්නේ ඉඳගත්තාම කකුල් දෙක බිම හිටින විදිහට. ඒ නිසා ඒක උච්චාසයන වන්නේ නැහැ. ඒ නිසා ඊටාම පහසුවෙන් සිල් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම සිල් සමාදන් වුණාම බිමම ඉඳගෙන ඉන්න ඕනේ කියලා එකක් ඇත්තේ නැහැ. අර අපි පන්සලේනේ සිල් සමාදන් වෙන්නේ. ඒකට පන්සලේ තියෙන ගොඩක් පුටු ආදිය සංඝසතු භාණ්ඩ ඒ දේවල් ගිහියන් විසින් පරිහරණය කළාම අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි එදාට මේ පුටු ආදී දේවල් පාවිච්චි කරන්නේ නැත්තේ. නැතිනම් උස්සසුන් නිසා නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා gedara සිල් සමාදන් වෙනකොට ඒවා සංඝසතු නෙමෙයිනේ. අපිට පුටුවක ඉඳගෙන හිටියා කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ගිලන්කම නිසා ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. කොහොමත් ප්‍රශ්නයක් තියෙන දෙයක් නෙමෙයි පුටුවක ඉඳගත්තා කියන එක. එතකොට අර පුළුන් කොට ආදී ඒ දේවල් වල ඉඳ ගැනීම තමයි එතනදී මහා සයනයක් විදිහට අපිට බලපාන්නේ. මම හිතනවා සාමාන්‍ය පුටුවක අපි ඉඳ ගන්න ඒ දේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ශික්ෂාපදයට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වගේම විකාල භෝජනය සම්බන්ධයෙන් උනත් අපි බලනකොට සීලේ පැත්තෙන් අපි හිතනවා නම් සිල් සමාදන් වෙලා ඉන්න පුළුවන් පැයද ඒ පැය සිල් සමාදන් වෙලා ඉඳීම වැදගත් වෙනවා. අර කතාවක් තියෙනවා එක වැද්දෙක්. එයා මේ දවල් කාලේ ඇවිල්ලා සිල් සමාදන් වෙනවා. හවස් වෙලා දඩේම යනවා. ගිහිල්ලා සත්තු මරාගෙන දඩයන් කරනවා. හැබැයි හැමදාම උදේට ඇවිල්ලා සිල් සමාදන් වෙනවා. මේ වැද්ද මැරිලා ගිහිල්ලා කොහෙ උපදින්නේ නැද්ද? මේ වැද්දා ඉපදුනේ වේමානික ප්‍රේතෙක් කියලා. මෙහා එක කාලයකට සැප විඳිනවා අර සත්තු මරාගෙන කාපු කාලයේදී දුක් විඳින කෙනෙක් බවට පත් වුණා. දැන් අර සීලය රැකපු එකේ ආනිසංසය බලන්නකෝ. නැත්තම් ඒ මනුස්සයා එක ගෙදෙට්ට වෙලා හිටියනම් මොකද වෙන්නේ? මුළු ජීවිත එයාගේ ඊළඟ ආත්ම භාවයේම දුක්ඛිත තැනක උත්පත්ති ගන්න තිබුණා. හැබැයි එහෙම වුණේ නෑ. අර සීලේ විපාකයට තිබුණා. ඒ නිසා සීලය කියන එක රකින්න පුළුවන් පැයද වරුවද ඒක ගැටලුවක් ඇත්තේ නැහැ. ඒ නිසා විකාල භෝජනා ශික්ෂාපදයට ඔබ සමාදන් වෙන්න, ඒක ආරක්ෂා කරන්න, ඒක ආරක්ෂා කරගෙන යනකොට අපිට ඉවසීම කියන දේ ඇත්තටම ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒකත් එක්ක ඉඳලා දැන් අපි ගොඩක් වෙලාවට ගියේ පින්නතුන් නම් සිල් ගන්නේ මාසෙකට දවසක් හෝ දෙකක්නේ. ඉතින් ඔය දවස හෝ දෙක අපිට කාය ජීවිත নিরপেক্ষව අපිට පුළුවන් නම් සිල් සමාදන් වෙන්න ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. මොකද එදා දවස තුල මම කෙසේ හෝ ඉන්නවා. අපිට පුළුවන් ආහාර කෘත්‍ය සිද්ධ වෙන වෙනත් දෙයක් පාවිච්චි කරන්න. ආහාර කෘත්‍ය කියලා කිව්වේ වර්ධවා ගන්න එපා. අපිට පුළුවන් පළතුරු යුෂ පානය කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ජතුමදුර හදාගෙන වළඳන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමයටම අපි කොහොම හරි මේ දවස් ඉතිරි කාලය ගත කරනවා කියන එක තුළ ඉන්න පුළුවන්. එතකොට මම හිතන්නේ දැන් සමහරලාට කෙනෙකුට දියවැඩියා රෝගයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක ඉන්න කෙනෙකුට උනත් අර විදිහේ දෙයකින් යැපිලා අනිවාර්යෙන් කන්න ඕනේ කියලා එකක් ඇත්තේ නැහැ. එතකොට යැපිලා ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර ශරීරයට අවශ්‍ය ගුණාත්මක භාවය චතුමදුර වගේ දේවල් වලින් බොහොම වැඩි වශයෙන් සැලසෙනවා. එතකොට ආහාරයක් නොවන නමුත් ආහාර කෘත්‍ය සිද්ධ වෙන දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් ඒක අනුමත කරන්නේ. ඒකට අපිට පුළුවන්කම තියෙනවා මේ වගේ දෙයක් පරිහරණය කරන්න. ඒකට අන්න ඒ විදිහට මම හිතනවා මාසයකට දවසක් නමුත් අපි සිල් සමාදන් වෙලා බොහොම වීරයෙන් නමුත් ඒකේ ඉන්න එක හොඳයි. හැබැයි කෙනෙකුට බෑම නම් ඒක. කෙනෙකුට කරන්න අපහසුම නම් පැය දෙක නම් පුළුවන්, පැය නම් පුළුවන්. ඒ පැය හරි සිල්පදයේ සමාදන් වෙලා ඉන්න. වරුව නම් වරුව ඉන්න. දවස නම් මුළු දවසේ ඉන්න. ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා සීලය කියන එක කොහොමත් වැදගත්. ඒක එක විනාඩියක් රැක්කත් වැදගත්. ඒ නිසා සමහර වෙලාවට අපි උපදේශ දෙනකොට කියන්නේ දැන් සීලේ කඩන්නම හිතෙනවා නම්
කැඩෙන පැත්තටම හිත යනවා නම් හිතන්නේ මම මේ පැය මේ සිල්පදේ රකින්න. මේ පැය රකින්න. එතනින් එහාට හිතන්න එපා මම දැන් මේක හැමදාම මෙහෙම ඉන්න එපයි කියලා හිතන්න එපා. නෑ මම මේ පැය රකින්න. ඒ පැය ඉවර වෙනකොට කල්පනා කරන්න ඇයි මට තව පැයක් ඉන්න බෑද? නෑ මට තව පැයක් කොහොම හරි ඉන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් වතුර ටිකක් එහෙම බීලා කල්පනා කළාම නෑ මට තව පැයක් ඉන්න පුළුවන්. එතකොට අපිට ඒ පැයක් තිබ්බා. ඊට පස්සේ අපි හිතන ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ සාරාංශික කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආවනම් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා නම් මහබෝධිසත්වයන් වහන්සේ මට බෑද මේ ධර්මය අවබෝධ කරගන්න සීලයක් තුළ පිහිටලා ඉන්න කෙනෙක් විදිහට මේ තව පැයක් ඉන්න මේක අපිට පුළුවන් මේක කරන්න. ඒ නිසා ඒ වීරිය තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ වීරිය උපදවගෙන අපි කොහොම හරි පුළුවන් තරමින් සීලය දීර්ඝ කරගමු. එතකොට අඩුම මේ පැය 12කින් පටන් ගත්තොත් අපිට පුළුවන් ඊළඟ දවසේ වෙනකොට පැය 15ක් ඉන්න. ඒ නිසා අපිට පුළුවන් ඕක වැඩි කරගන්න. මගසනා සර් මේ කතා කරපු කාරණාව ඇතුලේ වහන්සේ පැවසුවා මේ පුළුන් කොට්ට පාවිච්චි කිරීම සම්බන්ධව. ඒ අකපැද කොහොමද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරොත් මගසනා? පුළුන් කොට්ට කියන එක මේ මහා සයනයට අයිති වෙන දෙයක්. ඒ නිසා පුළුන් කොට්ට අකපයි මහා සයන ශික්ෂාපදයේ එයින් බිඳීමට ලක් වෙනවා. ඒ නිසා පුළුන් කොට්ටවල ඉඳ ගැනීම සිල් සමාදන් වී නොකළ යුතු දෙයක්. එහෙම අහන්නත් හේතුව එක්තරා අවස්ථාවක මට කතා කරපු මවක් මේ පිළිබඳව විමසීමක් කළා. පුළුන් කොට්ට පාවිච්චි කරාට කමක් නැද්ද කියලා මේ කියන්නේ අපහසුතාවයක් නිසා. නමුත් එවැනි ප්‍රශ්නයක් තිබෙනවා. එහෙමයි. අද වැඩසටහන මේ විදිහට ඔබට අරගෙන එන විට ඒ සඳහා පින්වත් දායකත්වයේ ලබා දුන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් වජිරා චාන්දනී මහත්මිය. ඉතින් ඇයගේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ මෙම ධර්ම දාණයෙන් ඇයගේ දෙමව්පියන්ට මෙම පින් එකතු වෙලා උන්ගේ භව ගමන ඊටාම ඉක්මනින් අවසන් කරගන්නට නිවන දකින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජූලි මාසේ 15 වෙනි දින දිලිනි හෙට්ටිආරච්චිගේ දියණියගේ උපන් දිනයට සුබ පැතුම් එකතු කරනවා. ඉතින් ඇයටත් ඒ වගේම මෙම ධර්ම දාණය විඳින ඔබටත් සියලු දෙනාට මේ උතුම් ධර්ම දාණයෙන් ධර්මය අවබෝධ වී නිවන කරා යන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව වජිරා චාන්දනී මහත්මිය එංගලන්තයේ පදිංචි ඇය විසින් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඇයගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද මේ දවස බොහොම විශේෂ දවසක්නේ. හේතුව දැන් අපි කතා කරන්න සූදානම් ඉන්නේ ඊළඟ කාරණාව බවට පත් වෙන්නේ ඇසලපුර පසළොස්වක පොහොය කියන්නේ බොහොම වැදගත් පොහොය දිනයක්. එහි විශේෂ කාරණා රසක් තිබෙනවා. ඒ සියල්ල අතර අපිට වැදගත්ම කාරණාව වෙන්නේ මේ වස් මාසය එහෙම නැත්නම් මේ වස් කාලය ආරම්භය. එහෙම නැත්නම් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට වස් වාසය කරන්නට ආරාධනාව සිද්ධ වෙන පොහොය දිනේ විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ වර්තමානයේ වන විට මේ වස් ආරාධනාවන් සම්බන්ධවත් යම් ගැටලු තිබෙනවා. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති හරියටම කොහොමද අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට වස් වාසය කරන්නට එහෙම නැත්නම් මේ වස්සහන මාසය තුල මේ ධාර්මික කටයුතු වල මේ සමාජය එකතු කරගනිමින් ඒ ගමන යන්නට කොහොමද මේ ගිහියන් විසින් වස් ආරාධනාව සිද්ධ කළ යුත්තේ? කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ මගේ ස්වාමින් වහන්සේ? එදා මෙදා තුර කාලයක ශාසන ඉතිහාසයේ වැඩිපුරම ගිහි පින්නතුනොත් භික්ෂුන් වහන්සේලාත් මාර්ගඵලාදිගම ලබාගත්ත කුසල ධර්මයන් පූර්ණේ කරගත්ත කාල පරිච්ඡේදය ගැන කියන්නේ කිව්වොත් වස්සාන කාලය තමයි. මොකද වස්සාන කාලය තුල තාමත් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක්, ගිහි උපාසක උපාසිකාවන් පිරිසක් මාර්ගඵලාදිගම සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි එදා කාලේදී මේ භික්ෂුන් වහන්සේලා ගත කළේ සංචාරක ජීවිතයක්. ඒකට අද වගේ තිබුණේ නැහැනේ විහාරාධිපති, සේනාසනාධිපතිකම් ඕව මොනවත් තිබුණේ නැහැ එදා. ඉතින් ඒ නිසා හාමුදුරුවෝ බොහොම සැහැල්ලුවෙන් සංචාරක ජීවිතයක් ගත කළා. එතකොට මේ වැහි කාලේ කියලාවත් හිටියේ නැහැ එක තැනක හාමුදුරුවෝ ජනපද චාරිකාවෙහි නියලුණා. අද එක තැනක ඉඳමින් හෙට තව තැනක ඉඳමින් බොහොම විවේකයෙන් බණ භාවනා කරගෙන ඒ අවශ්‍ය දේත් කරගෙන ඒ නිදහසේ ජීවත් වුණා. ඉතින් මේ මිනිස්සුත් ටිකක් දොස් කියන්නත් පටන් ගත්ත මේ කාරණාව මුල් කරගෙන. මොකද අර වැහි කාලේ තනකොළ මතු වෙනවා. ඒවත් එක්ක මේ තනකොළ පාගනවා. හාමුදුරුවරු පයින් යනකොට සත්තු මතු වෙනකොට සත්තු පාගනවා. ඒකට ඒ අය විශ්වාස කළා මේ ඒකේන්ද්‍රීය ප්‍රාණීන් කියලා. තනකොළ කියලා කියන්නේ මේ ජීවිතේන්ද්‍රියේ තියෙන ඒකේන්ද්‍රීය ප්‍රාණීන්. ඒ වලට පණ තියෙනවා. ඒකට මේ ශ්‍රමණය මොකද කරන්නේ? මේ ඒකේන්ද්‍රීය ප්‍රාණීන් නසනවා. අයි පාගගෙන යනවානේ කොහොමද? අද වගේ නෙමෙයි හාමුදුරු 100 200 300 පයින් යනකොට අර ඔක්කොම
විනාශ වෙනවා කියලා. ඉතින් මේ මිනිස්සුන්ගේ දෝෂාරෝපණ හමුවේ යටත් පිරිසෙන් මේ ඉන්න කුරුල්ලෝ පවා මේ වැස්ස වහිනකොට කූඩු අස්සට වෙලා රිංගලා ඉන්නවා. මේ ශ්‍රමණයන්ට බෑ එක තැනකට වෙලා ඉන්න කියලා දොස් කියන්න ගත්තා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කාය විවේකයේ සහ මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බලලා අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා මේ වස්සල බෙන්නට පනවා වදාළේ. ඉතින් ඕක තමයි ගිහි පින්නතුන්ට මේ කටින පූජාවක් කරගන්න වස් ආරාධනා කළ මේ කුසලයේ සිද්ධ කරගන්නට අවස්ථාව සැලසුණු පසුබිම් කතාව. එතකොට අපිට දකින්න පුළුවන් එදා වස් ආරාධනාව සිද්ධ වුණේ කොහොමද කියලා. ඒ කියන්නේ තමන්ගේ ගමේ ඒ සුදුසු දිනේ වෙනකොට ඒ කාලය වෙනකොට භික්ෂුන් වහන්සේලා වඩිනකොට පැමිණුණා නම් එතකොට ඒ ඇත්තෝ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා. අනේ ස්වාමීනි මේ වැහි කාලය අපේ ගමේ වැඩ ඉන්න. අපි ඔබ වහන්සේලාට මේ කාලය තුල අපි උපස්ථාන කරනවා. අපි සියලු ප්‍රත්‍ය පහසුකම් සොයා බලනවා. අපේ තමයි මේ වගකීම කියලා මේ අය ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා. දැන් ওই විදිහට තමයි එදා කාලයේ තුලදී වස් ආරාධනා කිරීම සිද්ධ වුණේ. ඒ කියන්නේ නිශ්චිත ස්වාමීන් වහන්සේලා නැතුව අර විදිහට වැඩම කරන ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම සිද්ධ කළා. භික්ෂුන් වහන්සේ නමක් ආරාධනා කළත් නොකළත් අනිවාර්යෙන් වස් වසන්න ඕන. ඒක තමයි විනය නියමය. එතකොට දැන් ගිහි පින්නතුන්ගේ ආරාධනාව හමුවේ භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට ඒ වස් වැසීම සිද්ධ කළා. ඒකට දැන් ආරාධනා කිරීම එදා එහෙම වුණාට අද වෙනකොට අපි දකිනවා දැන් පන්සල් විහාරස්ථාන සේනාසන මේ ආදී තැන්වල කටින පින්කමක් විදිහට මේක බාර අරගෙන මේ වස්තුන් මාසයේ වුන් වගකීම අරගෙන ඒක සිද්ධ කරනවා. දැන් මේකේ වරදක් ඇත්තේ නැහැ. ඒ සිදුවන ක්‍රියාවලිය තුළ. හැබැයි දැන් ආරාධනා කිරීම සිද්ධ කරන්න එක ගැන අපි කතා කළොත් ආරාධනා කළ යුතු වන්නේ භික්ෂුන් වහන්සේලාට ස්වාමීනි මේ වස්තුන් මාසයේ මේ සෙනසුනේහි වැඩ ඉන්න අපි ඔබ වහන්සේලාට අවශ්‍ය වන ප්‍රතිපහසුකම් හොයා බලලා අපි ඒ වගේ අපෝපස්ථාන කරනවා. ඔබ වහන්සේලාත් මේ නිවන් ප්‍රතිපදාව නිවැරදිව පුරාගෙන අපටත් මේ නිවන් මඟ යන්නට කරුණු පැහැදිලි කර දෙන සේක්වා කියලා ආරාධනා කළාම ඒ ආරාධනාවම ප්‍රමාණවත්. එතකොට වස් ආරාධනා කරනකොට අපි මොනවද සපයගත යුත්තේ? එතකොට සපයගත යුත්තේ කියනකොට නියමයක් ඇත්තේ නැහැ. අනිවාර්යයෙන්ම මේ දේ අරගෙන ගිහිල්ලා පූජා කළ යුතුමයි කියලා. හැබැයි භික්ෂුන් වහන්සේලාට මේ වැහි කාලයට ඔබින වැසිසලු පූජාවක් කරනවා. වැසිසලු කියලා කියන්නේ අර අඳනකඩේ වගේ කඩ කපපු නැති. හැබැයි නානකඩේ කියලා අපි කියනවා. නානකඩේට වඩා ප්‍රමාණයෙන් ටිකක් වැඩිපුර විශාල. ඒක ඒ කියන්නේ මේ ඇඟටම වැහෙන්න අපිට දාගන්න පුළුවන් ප්‍රමාණයේ දිග සලුවක් තමයි වැසිසලුව කියලා කියන්නේ. මේක වස්සක සාටිකාව කියලාත් කියනවා. මේ වැසිසලු පූජා කිරීමක් සිද්ධ කරනවා. මොකද භික්ෂුන් වහන්සේලා මේ වැසිසලු සකස් කරගන්නට අවශ්‍යයි. එතකොට වැහි කාලයේ කිට්ටු වෙනකොට වස්වසන්නට කිට්ටු වෙනකොට වැසිසලු සකස් කරගන්නට අවශ්‍යයි. මොකද ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුරයි පාවිච්චි වෙන්නේ. තුන් සිවුරයි කියලා කියන්නේ මේ ගමනට සිවුරු කට්ටල තුනයි මේ එහෙම නෙමෙයි. දැන් දෙපට සිවුරයි, තනිපට සිවුරයි, අඳනයයි. ඔය තමයි තුන් සිවුර. එතකොට දැන් දෙපට සිවුර තෙමුණොත් ලේසියෙන් වේලෙන්නෙත් නැහැ. තනිපට සිවුර එකපටයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා දෙපට සිවුරට වඩා. අඳනේ ඉතින් නිතරම ඇඳගෙන ඉන්න දේ. දැන් මේ තුනම එතකොට නිරන්තරයෙන් පාවිච්චි වෙනවානේ. එතකොට දැන් පාවිච්චි වෙනකොට දැන් වැහි කාලේ වුණාම ප්‍රායෝගිකව ප්‍රශ්නයක් එනවා. පායන කාලේ නම් ඉක්මනට වේලෙනවා. හොදලා වෙනුවාම අපි පැම්පස් වෙලා එනකොට ඊටු ටික වේලිලා තියෙනවා. හැබැයි වැහි කාලේදී මේක මේ தත්ත්වය කරන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ අමතර දෙයක් හැටියට මේ වස්සික සාටිකාවක් අපි හොයාගත යුතු වෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්සාහවත් වෙනවා වස්සික සාටිකාවක් හොයාගන්නට. ඉතින් මේක දන්න ගිහි පින්නතුන් මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලාට වැසිසලු පූජා කරනවා. අන්න ඒක තමයි අද වස් ආරාධනාවකදී වැසිසලු පූජා කරනවා කියලා සිද්ධ කරන්නේ. ඒකට දැන් සාමණේර භික්ෂුන් වහන්සේ නමකට නම් අඳනයක් පූජා කරනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට නම් වැසිසලුවක් පූජා කරනවා. එතකොට මෙන්න මේ වැසිසලුවක් පූජා කරලා එදාට ආරාධනා කිරීම සාමාන්‍යයෙන් කරන එක දැන් අපේ සම්ප්‍රදාය බවට පත් වෙලා යම් කිසි දෙයක් නිශ්චිතව සිදු කරගෙන එනකොට ඒක සම්ප්‍රදායක් බවට පත් වෙනවා. එතකොට දැන් ඒක සම්ප්‍රදායක් බවට පත් වෙලා. එතකොට මේ විහාරස්ථානයේ හරි සේනාසනයක හරි ඉන්න භික්ෂුන් වහන්සේ නමකට අපි ගිහිල්ලා මේ වස් ආරාධනාව කරනවා කියලා කියන්නේ ඒ වස්තුම් මාසයේටම අපි උන්වහන්සේගේ වගකීම බාර ගන්නවා. නැතිනම් උන්වහන්සේලාගේ වගකීම අපි බාර ගන්නවා. එතකොට මේ වස් ආරාධනා කරපු කෙනා අද වස් ආරාධනා කරලා
ආයෙ යන්න ඕනේ කටින කරන දවසට නෙමෙයි. එයා සතුව විශාල වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ කල යුතුයි කියලා නීති දාන එකක් නෙමෙයි. හරියට නිවැරදිව ඒ කුසල පූර්ණ විදිහට කරනවා නම් ඒ විදිහට තමයි ඒක සිදු විය යුත්තේ. එතකොට එයාට නිතරම වගකීමක් තියෙනවා ස්වාමින්වහන්සේලාට මොනවද ප්‍රත්‍යපහසුකම් අඩු. මොනවද සකස් කළ යුතු වෙන්නේ. කොහොමද කියලා ඒ ස්වාමින්වහන්සේලා ගැන සෑම අංශයකින්ම හොයලා බලන එක. බෙහෙත් තේත් වෙන්න පුළුවන්, උන්වහන්සේලාගේ අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඒ සෑම අවශ්‍යතාවයක්ම හොයා බලන එක වස් ආරාධනා කළ පින්නතුන්ගේ වගකීමක් වෙනවා. එතකොට දැන් මේක හොයලා බලන්න බෑනේ දොර ඉඳලානේ. නිතර එළඹෙන්න සිද්ධ වෙනවා. අපි හිතමු දැන් විදේශ රටක හිටපු ඉන්න පින්නතුන් පිරිසක් ලංකාවේ ඉන්න අය හරහා හරි වස් ආරාධනා කරලා ඒ අය සම්බන්ධ වෙනවා. එතකොට ඒ අයට නිතර කතා කරලා හරි අහන්න වෙනවා ස්වාමීන් වහන්සේලා ගැන හොයලා බලන්න වෙනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා ගැන හොයලා බලනකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් දෙන්නේ මොනවද? ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් දෙන්න තියෙන්නේ ධර්මය. තමන් වඩන, තමන් දියුණු කරන දේ. එතකොට අර ගිහි පින්නතුන්ට ධර්මය කියා දෙනවා. එතකොට ධර්මයේ කියා දෙනකොට මේ වස් කාලයේ පුරාවටම වුන්ට නිරන්තරයෙන්ම ධර්මානුශාසන අහන්න ලැබෙනවා. ධර්මානුකූල ජීවිතයක් හැඩගස්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇතම් උපාසක මහත්තුරු එදා වස් ආරාධනා කරලා වස්තු මාසෙම ස්වාමින්වහන්සේලා වැඩ ඉන්න තැන ඉඳගෙන ස්වාමින්වහන්සේලාට අප උපස්ථාන කරනවා. වස්තු මාසෙම එතන ඉඳලා ස්වාමින්වහන්සේලාට අප උපස්ථාන කරනවා සිල් සමාදන් වෙලා ඉඳගෙන. ඒ බලන්නකො මොනතරම් මහා කුසල ස්කන්ධයක්ද එයා සම්පූර්ණ කරගන්න කියලා. ඉතින් අද තියෙන සමාජ ආර්ථික තත්ත්වයන් එක්ක හැමෝටම මේක ලේසි නැති වෙන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් ස්වාමින්වහන්සේලාට එයප උපස්ථාන කිරීම සහ ස්වාමින්වහන්සේලා පිළිබඳව සොයා බැලීමත් ඒ සොයා බලනකොට තමන් ගුණවත්ව සිල්වත්ව ඒ කටයුත්ත කිරීමත් ඊටම වැදගත් වෙනවා. මොකද අපි කටිනයක් කරන්නේ මහා ආනිසංසයක් ලැබෙනවා කියලා හිතාගෙනනේ. ඒකට ඒක කරන්න ඕනේ කළ හැකි උපරිමයෙන් අපි. උපරිමයෙන් කියලා කියන්නේ අපි ජීවිතේ ගොඩනගාගෙන තියෙන ඔක්කොම විකුණලා හොඳටම කරන්න ඕනේ කියන එක නෙමෙයි. සල්ලි වේදම් කිරීමෙන් නෙමෙයි. අපි කරන්න ඕනේ අපේ ජීවිතේ පැත්තෙන් අපි උපරිම කැපකිරීමෙන් ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඒ කාල පරිච්ඡේදයේ පුරාවටම අපිට පුළුවන් නම් සතියේට දවස් 3-4ක් හරි මම අටසිල් සමාදන් වෙලා තමයි ඉන්නේ. ස්වාමින්වහන්සේලා ගැන මම හොයලා බලන්නේ. එතකොට මම මේ කාල පරිච්ඡේදය තුල වස්සාන කාලය තුල මම වස් ආරාධනා කළා. එතකොට ඒ ස්වාමින්වහන්සේලා භික්ෂුන් වහන්සේලා අදත් බණ භාවනා කරනවා ඇති. එහෙනම් මගෙත් වගකීම තමයි මහත් ඒ විදිහට බණ භාවනා කරන්නට ඕනේ. ඔබ වෙනද භාවනා කරන්නේ නැත්නම් ඔබට පුළුවන් භාවනා කරන්න පටන් ගන්න. වෙනද ඔබ පැයක් දෙකක් භාවනා කරනවා ඔබට කාලය වැඩි කරලා පටන් ගන්න පුළුවන් ඒක. එතකොට නිවාඩු දවසට ඔබට පුළුවන් ඒ පිළිබඳව බණ භාවනා කරන්න. එතකොට සිල් සමාදන් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතයේ වෙනස්කමක් ඇති කරගන්න. ඒ විදිහට මේක ලස්සන කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වස් ආරාධනා කිරීම තුළ තමන්ගේ ජීවිතය සකස් කරගෙන තමත් ගුණවතෙක් බවට පත් වෙලා ගුණවත් පිරිසකට ඒ දේ උපස්ථාන කරලා තියෙනවා. ඒක එතකොට මේ කුසලය මහ විශාල කුසලයක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේ ආරාධනාව සහ ඊට අනුගතව තියෙන කටයුතු ටික අපි සකස් කරගත යුතු වෙන්නේ. බොහොම මේ හරවත් විදිහට එහෙම නැත්නම් මේ දැනෙන විදිහට සමහරලාවට අපි වස් මාසයේ ආරම්භය එහෙම නැත්නම් මේ වස් කාලය පිළිබඳව මහා ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහිදී අපි කල යුත්තේ මොනවද කියන කාරණාව පිළිබඳව ඔබට ලොකු අවබෝධයක් ලැබෙන්නට ඇති. නැත්නම් අපි සාමාන්‍ය අද වෙන්නේ මගේ ස්වාමීන් වහන්සේ මේ පොහොය දවසට ගිහිල්ලා බොහෝ වෙලාවට මේ සිල් අරගෙන ඒ වැඩ කටයුතු අවසන් වෙලා බොහෝ වෙලාවට අපි දකිනවා මේ දායක සභාව රැස් කරනවා. ඉන්න අනතුරුව තමයි මේ දායක සභාවේ කෙනෙක් වස් ආරාධනාව සිද්ධ කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත. හැබැයි එතනින් එහාට ගියපු මහා දැවැන්ත කැපකිරීමක් සිද්ධ කරන්න වෙනවා. සහ ඒ කැපකිරීම ඇතුලේ නොදැනුවත්වම අපේ ජීවිතයට මොනතරම්නම් වටිනාකම් එකතු වෙනවද කියන කාරණාව මේ ඇතුලේ ඔබ වහන්සේ කියපු කාරණාව තුළ පැහැදිලි. ඒත් එක්කම මගේ ස්වාමීන් වහන්සේ දැන් මේ වස් අවසන් වන විට මේ වස් මාසයේ එහෙම නැත්නම් මේ මාස 3ක් අවසානයේ කටින පෙරහැර මංගල්‍යයක් විදිහට සමහර වෙලාවට අපි දකිනවා. මේක මහ ලොකු පූජාවක් විදිහට පින්කමක් විදිහට අපි දන්නවා. මෙහිදී මේ දැන් ගම පුරාවටම කටින සිවුර වඩම්මවමින් මේ පෙරහැරක් සිද්ධ කරනවා. කොහොමද මගේ ස්වාමීන් වහන්සේ මේ ඉතිහාසයේ මේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තේ? ඇත්තටම මේකේ විනයානුකූල පැත්ත ගත්තොත් නම් කටින චීවරයක් පූජා කරගන්න දැන් අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් කටින සිවුරක් ගන්න ඕන කියලා එකක් ඇත්තේ නැහැ. එතකොට වස් ආරාධනා කළත් ওই විදිහටම සිවුරක් විදිහට කටිනයක් හදලා දෙන්න ඕන කියලා එකකුත් ගිහියටත් ඇත්තේ නැහැ. හැබැයි පින් කැමැත්තන්ට ඒක කරන්න පුළුවන්. එතකොට කටින සිවුරක් සකස් කරලා පූජා කරනකොට
විනයානුකූල පැත්ත තමයි භික්ෂුන් වහන්සේලාට ඒක සුදුසු විදිහට සකස් කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒක කටිනාස්තරණ ආදී විනය කර්ම වගින් වෙනම කරනවා. ඒක වෙනම කතා කරන්න තියෙන දෙයක්. හැබැයි ගිහි අයගේ වගකීම තමයි ඒක සුදුසු විදිහට කරන එක නේද? එතකොට දැන් ගිහි අයගේ පැත්ත ගැන විතරක් මම මෙතනදී ඒ නිසා කතා කරන්නම්. දැන් අපි පෙරහැරක හරි කොහොම හරි වඩම්මගෙන එනවා කියන්නකො කටින සිවුර. අනිවාර්යයෙන්ම කටින සිවුර අදාළ ස්ථානයට ගේන්න ඕනේ අරුණෝත්ගමනයේදී. අරුණ නැග්ගට පස්සේ. අපි දකිනවා සමහර වෙලාවට පන්සල ඇතුලේ තියාගෙනම කටින සිවුරේ ඊට දවස් කීපයකට කලින් ඉඳලා මහනවා කරනවා. එහෙම නැත්නම් ඒ වගේ දේවල් සකස් කරනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. කටින සිවුර පන්සලට හෝ සේනාසනයට හෝ ඒ ගෙන එන්නේ ඒ සීමාවට ගෙන එන්නේ එදා දවසේදී. ඒ කටිනේ සිදු කරන ඒ පූජාව කරන දවසේදී. ඒ දවසේදී ගෙන එන්නේ දැන් අපි හිතමුකෝ පහමාරට අරුණෝත්ගමනය කියලා එළිය වැටෙන වෙලාව අරුණෝත්ගමනය වුණාට පස්සේ තමයි ගෙන එන්නේ. ඊට කලින් අපි පාන්දර 3ට විතර පෙරහැරේ ඇවිල්ලා 4 වෙනකොට විහාරයට ආවොත් එහෙම දැන් අපේ දවස පටන් ගන්න අරුණෝත්ගමනයත් එක්ක. රෑ 12 නෙමෙයි අපේ දවස පටන් ගන්න. එතකොට අරුණෝත්ගමනය වෙන්න කලින් කටින සිවුර ලැබුණු දවසේම භික්ෂුන් වහන්සේලා මේ සිවුර පවරලා ඔක්කොම කරලා ඉවර කරන්න ඕනේ. දැන් හිතන්නකෝ 5:30ට අරුණෝත්ගමනය සිද්ධ වෙනවා 5:25ට සිවුර විහාරයට ගෙනාවා කියලා. එතකොට විනාඩි 5යි තියෙන ඔක්කොම විනය කර්ම ටික කළා මේක පවර්ලා කියන්නේ මේක අතුරලා ඔක්කොම අර ටික කරන්න වෙලාව තියෙන ඉච්චරයි. එතකොට ඒක ප්‍රමාණවත් නැහැනේ. ඒ නිසා ඒක විනයානුකූල දෙයක් බවට පත් වෙන්නේ නැහැ එහෙම උනේ නැති වුණොත්. ඒ නිසා අරුණ නැග්ගට පස්සේ තමයි අපි විහාරයට කටින චීවරය අරගෙන යන්නට ඕනේ. ඒ වගේම අර දෙත් නොකළ යුතු දෙයක්. කටින සිවුර කල්ැතුව විහාරස්ථානයේ අරගෙන ගිහිල්ලා කටයුතු කරන එක නොකළ යුතු දෙයක්. ඒ වගේම කටින සිවුර කොහොමද කරන්නේ අපි කොහොමද මහන්නේ ඒක අපි ඒක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන්කම නැහැ. මොකද භික්ෂුවකට කවදාවත් කටිනයක් ගැන අනුශාසනා කරන්න බෑ. වස්සාන කාලය තුල වස් ආරාධනාවක් මම බාරගත්තා නම් මට අනුශාසනා කරන්න බෑ ගිහි අයට මෙන්න මේ විදිහට කටින සිවුරක් හදන්න. මේ විදිහටයි මේක කරන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට පින්කම ලෑස්ති කරගෙන මේ විදිහට අපි කරමු කියලා මට ඒ අනුශාසනාව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කටින චීවරය සම්බන්ධයෙන්. කටින චීවරය සම්බන්ධයෙන්. එතකොට ඒ නිසා අපි කටින සිවුර පිළිබඳව උපදේශක් ලබා ගත යුතු නම් හොඳම දේ තමයි ස්වාමීන් වහන්සේලාට සිවුරු සකසන්නේ කොහොමද කියන එක ගැන පළවෙනියටම වස් ආරාධනාවට කලින් අදහස් විමසාගෙන සිටීම සුදුසුයි. එතකොට කටින සිවුරක් හදනවා නම් ඒකේ විනයානුකූල පසුබිම මොනවද? ඒ ගැන උපදෙස් ලබා ගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි වස් ආරාධනා කළාට පස්සේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න එපා. මේ කටින සිවුර අපි කොහොමද හදන්නේ? අපි කොහොමද මහන්නේ? කොහොමද මේක පඳු පොවන්නේ? මේක අපි පන්සලේ තියාගෙන මෙහෙම කරමුද? ඒව කතා කරන්න යන්න එපා. ඒක භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලාගේ සීමාවෙන් නැහැ. භික්ෂුන් වහන්සේලා ඒකට මැදිහත් වෙනවා කියලා කියන්නෙම ඒකේ විනයානුකූල පසුබිම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඒක නොවිය යුතු දෙයක්. ඒ වගේම ඒක පන්සලට අරගෙන යන්නත් එපා. ඒ කටිනේ අරගෙන එන දවස වෙනකන් ඒක පන්සලට අරගෙන යන්න එපා. ඒක එසේ නොවිය යුතුයි. ඒ නිසා ඒක අරන් යා යුත්තේ පසුවට. එදා ගේන දවසේ තමයි පළවෙනියට මේක විහාරයට අරගෙන එන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒ කටින චීවරය දැන් අද අපි දකිනවා මහ විශාල කටින මහා මංගල්‍යයන් නැතිනම් මහා උත්සවයන් හැටියට මේක මහා සම්ප්‍රදායක් තියෙනවා. දැන් මේක අනිවාර්යෙන් මෙහෙම කළ යුතුයි කියලා මේ නියමයක් නැත්තේ නැහැ. සමහර වෙලාවට මේක තුල සිද්ධ කරගන්නේ ගොඩක් දෙනෙක් කුසලයට වඩා අකුසල්. මොකද මාන්නේ වැඩි කරගෙන මේ මම තමයි මේක කරන්නේ මේක මේ මගේ தත්තෙට තියෙන්න ඕනේ කියලා මේක ලොකුවට කරන්න ගිහිල්ලා සිද්ධ කරගන්නේ අකුසල් එක්ක. ඒතකොට දැන් අර කුසලයේ තියෙන ශක්තිමත් බව අඩු වෙනවා. පූජාව තමයි. ඒක කුසලයේ. හැබැයි අර අනිකුත් අර මහා ලොකුවට කරන්න ගිහිල්ලා කරගන්න සමහරලාට අකුසල්. මේකෙන් කියන්නේ ලොකුවට කරන්න එපා කියලා නෙමෙයි. තමන්ගේ ශ්‍රද්ධාව අනුව තමන්ට පුළුවන් නම් මහ විශාල විදිහට ඒක හදන්න එක කමක් නැහැ. හැබැයි ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ හිතේ වැඩ කරන්නේ ශ්‍රද්ධාවද මාන්නේද කියලා දකින්න. අපේ ශ්‍රද්ධාවද මාන්නේද කියලා දකින්න අපි තේරුම් ගන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය සීමාව අදාළ සීමාවක් නෙමෙයි. මේ විදිහේ පෙරහැරකින් මේක වඩම්මන්න, මෙහෙම ලෑස්ති කරන්න, මෙහෙම නැටුම් කණ්ඩායම් දාන්න, මෙහෙම බෙර ගහන්න, මෙහෙම අලියතුන් ගේන්න. ඒ අවවාදයේ භික්ෂුන් වහන්සේලාට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ඒක ගිහි පින්නතුන් විසින් කරනවා නම් ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නිකුත් නෙමෙයි. ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නිකුත් නෙමෙයි. ඒක කරන කෙනා සතුව තියෙන දෙයක්. හැබැයි කරන කෙනා සතුව තියෙන දේ කියලා අපි කිව්වට ඒ කෙනා දැනගන්න එපා තමන්ගේ හිත රැකගෙන පින්කම කරන්න. එතකොට
ඔය මොන පෙරහැරක්වත් නැතුව මහා ශ්‍රද්ධාවෙන් ඔළුව උඩ තියාගෙන කටින සිවුර සාදු සාදු කියලා අරගෙන අවිල්ලා පූජා කළාම මහා කුසලයක් සිද්ධ වෙනවා. අර මහා වියදමක් කළා පෙරහැරක ගෙනල්ලා හිත කිලිටි කරගෙන කරන කෙනෙකුට වඩා. ඒක තමයි කුසලයේ පැත්තේ තියෙන දේ. ඒ නිසා කුසලයේ තීරණය වෙන්නේ අපි කොච්චර වියදම් කරාද කොච්චර ලොකුවට කරාද කියලා හිතන එකේ නෙමෙයි. කුසලයේ තියෙන්නේ තමන්ගේ චේතනාව පවත්වපු දේ අනුව. ඒ නිසා ඔබ අනිවාර්යෙන් තමන්ගේ චේතනා සම්පත්තිය පිහිටව ගන්න ඕනේ කුසලයට. එතකොට දැන් අපිට ලස්සනට මේක ලෑස්ති කරනවානේ සමහර වෙලාවට අපි දකිනවා පෙරහැරවල් ලෑස්ති කරගෙන දැන් මේක ගමෙන් ගම යනවා ගම වටේ යනවා ගම වටේ යනකෙන් අදහස් කරන්නේ මේ ගමේ ඉන්නවා දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා ඇවිද ගන්න බැරි ඇත්තෝ ඉන්නවා මෙන්න මේ ආදී ඉන්න පුද්ගලයින්ට මේක අතගස්සලා අනුමෝදන් කිරීම තමයි ඔකේ ආරම්භය. ඔකේ ආරම්භය වෙන්නේ ඒක. ගම වටේ යන්නේ ඒක නිසා. ඊට පස්සේ පෙරහැරවල් තියෙනවා. පෙරහැරේ ආරම්භය වෙනම එකක්. පෙරහැර කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් රජ්ජුරුවෝ හෝ මහා මාත්‍යාදීන් හෝ යනකොට අදත් තියෙන ඔය රට පෙරහැරවල් වගේ නේද පොලිමට යනවා. ඉතින් එදා කාලෙදිත් එදා ගියෙත් ඉතින් ඇතු පිටින් මහා රාජ ලීලාවෙන් ගියේ. ඉතින් රටේ රජ්ජුරුවෝ දෙයක් කරනකොට ප්‍රභූ පැලැන්තිය කෙනෙක් කරනකොට එයාට කරන සියලුම ගෞරවය එයා අර පූජාව සඳහා ලබා දෙනවා. එතකොට දැන් රජ්ජුරෝ යනකොට එදා කාලේ මාර්ගයේ උවදුරු තියෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා කසකාරයෝ යනවා, පන්දන්කාරයෝ යනවා, මේ විදිහට යනවා. එතකොට ඒ ක්‍රියාපටිපාටියම එතකොට මේ පූජාවට ලබා දුන්නා. එතකොට ඒකම පෙරහැරක් විදිහට පසුව සංවර්ධනය වුණා. ඔහොම තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. එතකොට දැන් ඒ පෙරහැර සංස්කෘතිය දැන් අපේ සංස්කෘතියට ඒකාබද්ධ වෙලා ඉවරයි. ඒ නිසා මේ පෙරහැර එපා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අපේ දැන් සංස්කෘතිය තුළ ගොඩ රැඟුණු දෙයක්. මහා කුසලයක් කරගන්න පුළුවන් දෙයක්. අපි නිකන් ලොකුකම පෙන්වන්න එක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි ඒක කුසල චේතනාවෙන් අනේ මේ පූජාව සංඝයා උදෙසා කරන මහා පූජාවක් බවටම පත් වේවා. උතුම් වූ කටින චීවරයට ලබා දෙන උතුම් වූ පූජාවක්ම වේවා කියන මහා සත්පුරුෂ අදහසින් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. පූජාවක් ලස්සනට කරා කියන එක නරක දෙයක් නෙමෙයි. ඒක අපිට අර මේ භෞතිකවාදීන් හිතන විදිහට හිතන දේ නෙමෙයි කුසලයේ පැත්තෙන්. දැන් අපි හිතුවොත් එහෙම අසදෘශ මහා දානයේදී එක හාමුදුරු කෙනෙකුට එක ඇතෙක් පිටිපස්සෙන් ශේෂ තල්ලන් ඉන්නේ. මොකද ශේෂ තල්ලන් හිටියම් බඩ පිරෙනවද? ඈ නමුත් දැන් ඇතෙක් ශේෂ තල්ලන් ඉන්නවනේ උතන නේද? ඒකෙන් කියන්නේ මොකද්ද? පින්කමේ තියෙන අර මහා විශාලත්වය, ඒකේ තියෙන ලස්සන ගැඹීරත්වය. ඒකට බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. ඒකට ඒකත් පූජාවක්නේ කරපු. ඒ ගැඹීරත්වයේ පෙනුම ඒ කරපු කුසල සිතකින් කරපු පූජාවක්. අපි ලස්සනට මල් ටිකක් තියලා සරසන්නේ නේ. ඒකත් ඒ කරන පූජාවක්. ඒක පූජා විදියක්. ඒ නිසා පෙරහැර කියන සංස්කෘතිය නරක දෙයක් නෙමෙයි. ඒක ඊටාම හොඳ දෙයක්. හැබැයි කරන්න අනිවාර්යයෙන්ම නුවණින් කළ යුතුයි. නැත්තම් කරගන්න කුසලයක් නැතුව ගිහිල්ලා මහා ලොකු වැඩක් කරලා තියෙයි. ඒ නිසා කටිනේ කියන එක ඒ විදිහට අපිට මහා කුසලයක් විදිහට අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු මේ කටින චීවර පූජාව. එහෙම නැත්නම් මේ වස්සාන කාලය තුල අපේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි අඩුපාඩු ඒ දේවල් අපි කොහොමද සකස් කරගන්නේ, ඒවා නොවෙන්න අපි කොහොමද වැඩ කටයුතු සිද්ධ කරගන්නේ. ඒ වගේම කුසල උපදවා ගන්න ගිහිල්ලා අකුසල ඇති නොකරගන්නේ කොහොමද? ඒ වගේම කුසලයේ ප්‍රබලත්වය වැඩි කරගන්නේ කොහොමද? ඒට ප්‍රබලත්වය අඩු කරගන්න නැතුව. මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව අපි සසරට නැවතුමක් වැඩසටහන තුලින් ඉදිරියේදී කතා බහ කරන්නට සූදානම්ෙන් ඉන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග. ඉතින් අද දවසේදී අපගේ මෙම වැඩසටහන සඳහා බැතිබර පින්වත් දායකත්වයේ ලබා දීම වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් යුතුව මතක් කරන්නට කැමතියි. එංගලන්තයේ පදිංචි පින්වත් වජිරා චාන්දිනී මහත්මිය තමයි අද දවසේදී මේ කටයුත්ත වෙනුවෙන් බැතිබර දායකත්වයේ ලබා ගත්තේ. ඇයගේ ප්‍රාර්ථනා බවට පත්වන්නේ Tamanගේ දෙමව්පියන්ට මේ පින් එකතු වෙන්න, ඒ වගේම ඉක්මන් භවයක නිවන අවබෝධ කරගන්නට මේ සියලු දෙනාට ප්‍රාර්ථනාව එකතු කරනවා. ඒ වගේම ජූලි මාසයේ 15 වෙනිදා දිලිනි හෙට්ටිආරච්චිගේ දියණියගේ උපන්දිනය තිබෙනවා. ඉතින් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම අද දවසේදී වැඩසටහන අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අප සියලු දෙනා වෙනුවෙන් අනුකම්පා කොට වැඩමවා වදාළ මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම කියන්නට අවසර කොත්මලේ කුමාර කස්සප මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක පාදාභිවන්දනින් යුතු ස්තුතිය පුද කරන්නට කැමැතියි. එහෙමනම් අපි තවත් සසරට නැවතුමක් වැඩසටහනකින් ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවෙන් ඔබත් එක්ක මුණ ගැහිමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්